තරංග හා ඒවායේ යෙදීම් 11 ශ්‍රේණියේ විද්‍යාව විෂයට අදාළව තියෙන භෞතික විද්‍යා කොටසේ තියෙන තරංග හා ඒවායේ යෙදීම් කියන පාඩම අපිට විවිධ ආකාරයේ ප්‍රශ්න වලට නැගිලා තියෙනවා. ඒකෙදී අපිට ගණන් හදන්න වෙනවා. එහෙම නැත්නම් අපිට වෙනත් විවිධ තරංග පිළිබඳව තියෙන වෙනත් කරුණු පිළිබඳව අවබෝධයක් ලබාගෙන තියෙන්න වෙනවා. මේකෙදි එතකොට අපි කතා කරන්නේ මේ තරංග හා ඒවායේ යෙදීම් වලට අදාළව ගණන් හා ඒ තරංගවල ලක්ෂණ වලට අදාළව තියෙන ප්‍රශ්න ටික. ඒ වගේම තමයි අපි මෙතනදී කතා කරන්නේ මීට ඉස්සෙල්ලා අවුරුදු වලදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා ආපු ප්‍රශ්න ටික මෙම තරංග හා ඒවායේ යෙදීම් කියන පාඩමට අදාළව. අපි බලමු ඉස්සෙල්ලාම 2016 වර්ෂයේ O level පේපර් එකට ඇවිල්ලා තියෙන මෙම තරංග හා ඒවායේ යෙදීම් වලට අදාළ පළවෙනි ප්‍රශ්නය. ඒක හතරවෙනි ප්‍රශ්නේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. පහත සඳහන් වන තරංග වර්ග සලකන්න. එතකොට මේකෙදි තරංග වර්ග රාශියක් දීලා තියෙනවා. පාරජම්බුල කිරණ, ගැමා කිරණ, අදෝරක්ත කිරණ, දුෂ්ටාලෝකය, ශුද්ධ තරංග, එක්ස් කිරණ, ධ්වනි තරංග, අතිධ්වනි තරංග විදිහට. මේ හතරවෙනි එකේ පළවෙනි කොටස ගත්තාම ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඉහත සඳහන් තරංග ඇසුරෙන් සම්පීඩන හා විරලන සහිතව ප්‍රචාරණය වන තරංග වර්ගයක් සඳහන් කරන්න කියලා. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරා යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි විදිහට තරංග ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඒකෙදි යාන්ත්‍රික තරංග කියන කොටස නැවත අපි තරංගයේ ප්‍රචාරණය වන දිශාවත් ඒ තරංගයට අදාළ අංශු වල කම්පණය වෙන දිශාවත් සැලකිල්ලට අරගෙන ඒවා අපි කොටස් දෙකකට බෙදාගත්තා. තීරයක් තරංගයි අනිත් එක අන්නාම තරංගයි විදිහට. එතකොට තීරයක් තරංග වලට අදාළව ගත්තාම ඇති වුණා ශීර්ෂයි නිම්නයි. ඒ වගේම තමයි අන්වායාම තරංග වලට අදාළව ඇති වුණා සම්පීඩනයි විරලනයි. එතකොට මේක අහන්නේ සරලව ගත්තොත් අන්වායාම තරංග වර්ගය මොකක්ද කියලා. මෙතන තියෙන ඒවයින් ධ්වනි තරංග හැරෙන්න අනිත් ඔක්කොම ටික ගත්තොත් විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග කියන එක ගත්තාම ඒක අනිවාර්යෙන් තීරයක් තරංග. ඒ කියන්නේ තරංගයේ ප්‍රචාරණ දිශාවට ලම්බකව තමයි මාධ්‍යංශ කම්පණය වීම සිදු වෙන්නේ. ඒ හින්දා මේකේ උත්තරය වෙන්නේ ධ්වනි තරංග කියන එක. ඊට පස්සේ ඒක දෙවෙනි කොටස ගත්තාම අතිධ්වනි තරංගවල විශේෂ ලක්ෂණයක් මොකක්ද කියලා අහනවා. දැන් මේක කතා කරනකොට ඉස්සෙල්ලාම මිනිසාගේ කනේ ශ්‍රවණ පරාසය කියන එක අපි හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. ඒකෙදි විවිධ සතුන්ට විවිධ ආකාරයේ හඬවල් තමයි ඇහෙන්නේ. ඒ හඬ ඇහෙන සංඛ්‍යාත පරාසයන් ඒ සතුන්ට වෙන වෙනම තියෙනවා. ඩොල්ෆින්ට එහෙම ගොඩක් ඉහළ ශබ්ද එහෙම අහන්න පුළුවන්. හැබැයි ඒවා අපිට අහන්න බෑ. ඒ වගේම තමයි සුනකයන්ට අපිට වඩා ගොඩක් පහළ සංඛ්‍යාතයන් වල තියෙන ශබ්ද පවා අහන්න පුළුවන්. අපේ තියෙන සංඛ්‍යාත පරාසය වෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් කියන එක. හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත අපි අධෝධ්වනි කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම තමයි හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාත අපි අතිධ්වනි විදිහට හඳුන්වනවා. එතකොට අතිධ්වනි තරංගවල විශේෂ ලක්ෂණය වෙන්නේ සංඛ්‍යාතය හර්ට්ස් 20000ට වඩා වැඩි වීම කියන එක. හැබැයි මේ හර්ට්ස් 20000ට වඩා වැඩි කිසිම තරංගයක් අපිට ශ්‍රවණය වෙන්නේ නැහැ. තුන්වෙනි කොටස ගත්තාම ගර්භණී මවකගේ ගර්භාෂය තුල සිටින දරුවෙකුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා වෛද්‍ය ශාස්ත්‍රයේදී සාමාන්‍යයෙන් යොදාගන්නේ ඉහත සඳහන් කුමන තරංග වර්ගයේද කියලා අහනවා. ඒක නම් අපි සාමාන්‍ය ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අපි ඒක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ එකක්. ඒක අතිධ්වනි තරංග තමයි උදාහරණය වෙන්නේ. මේකෙදි තව තිබ්බනේ එක්ස් කිරණ, ඊට පස්සේ තිබ්බා ගැමා කිරණ වගේ ඒවා මේ වෛද්‍ය ශාස්ත්‍රයට වැඩි භාවිතා කරන්නේ නැහැ. ඒකට හේතුව ඒව ගොඩක් පිළිකාකාරක විදිහට තමයි තියෙන්නේ. මේ අතිධ්වනි තරංග ඒව තරම් හානිකර වෙන්නේ නැහැ. ඒ හින්දා මේ වගේ පරීක්ෂණ වලට යොදා ගන්නවා. ඊට පස්සේ අපි බලමු ඒකේ හතරවෙනි කොටස විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටස් පහත දීගත කියලා දක්වලා තියෙනවා. ඒකේ A කියලයි B කියලයි තුන්වෙනි කොටුවේ දෘශ්‍ය ආලෝකය කියලයි ඊට පස්සේ කොටුවේ පාරජම්බුල කිරණ කියලයි ඊට පස්සේ කොටුවේ C කියලයි ඊට පස්සේ කොටුවේ ගැමා කිරණයි කියලා තමයි දක්වලා තියෙන්නේ.
ඊට පස්සේ මේකෙදී හතරවෙනි එකේ ඒ කොටස තියෙන ප්‍රශ්නේ වෙන්නේ ඉහත දියේදී තරංග අණුපිළිවෙලට සලකමින් A B හා C ස්ථානවල තිබිය යුතු තරංග වර්ග ලියා දක්වන්න. මේකෙදී මේකට අදාළ වෙන්නේ අපි ප්‍රධාන වශයෙන් තරංග ප්‍රධාන ආකාර දෙකකට බෙදුවානේ යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි කියලා. අපි විද්‍යුත් චුම්බක තරංග කියලා කිව්වේ ප්‍රචාරණය වීම සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවන තරංග. හැබැයි මාධ්‍යයක් තුලින් වුණත් මේවට ප්‍රචාරණය වෙන්න පුළුවන් කියලා කිව්වා. එතකොට මේ විද්‍යුත් චුම්බක තරංග ඒවැය සංඛ්‍යාතය වැඩි වෙන පිළිවෙලට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තරංග ආයාමය අඩු වෙන පිළිවෙලට වෙන්නත් පුළුවන්. ඒවා අපි සකස් කරලා තමයි තියෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ. ඒ විද්‍යුත් චුම්බක වර්ණාවලියට අදාළ ප්‍රශ්නේ තමයි මේකේ තියෙන්නේ. එතකොට අපි ඒකෙදී වැඩිම සංඛ්‍යාතය දක්වා අඩුම සංඛ්‍යාතයේ ඉඳලා අපි මේ තරංග තියෙන අණුපිළිවෙල හොඳින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඊට අදාළව තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ කියලා එන්නේ ශුද්ධ තරංග. ශුද්ධ තරංග වල තමයි සංඛ්‍යාතය රේඩියෝ තරංග වලට වඩා ටිකක් වැඩි. හැබැයි අඩු සංඛ්‍යාතය තමයි තියෙන්නේ. ඊට පස්සේ අදෝරක්ත තරංග. ඊට පස්සේ තියෙනවා දෘශ්‍ය ආලෝකය. ඊට පස්සේ තියෙනවා පාරජම්බුල කිරණ. ඊට පස්සේ තියෙනවා X කිරණ. මේ විදිහට තමයි සංඛ්‍යාතය ටික ටික වැඩි වෙමින් ගමන් කරන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ B කොටස. ගැමා කිරණ වලට අදාළ තරංග සටහනක් පහත දී ඇත කියලා දක්වලා තියෙනවා. ඒකේ පළවෙනි කොටස ගත්තාම තරංගයේ R ලක්ෂය කුමන නමකින් හැඳින්විය හැකිද කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට R කියන එක අපිට හරියට ගැඹුරු ප්‍රපාතාකාර විදිහට තමයි අපිට ඒක නිරීක්ෂණය වෙන්නේ. දැන් ඉස්සෙල්ලාම ගත්තාම අපි යාන්ත්‍රික තරංග බෙදුවනේ කොටස් දෙකකට. ඒ කොටස් දෙක උනේ තීරක තරංගයි අන්නායම තරංගයි. තීරක තරංග කියන එකේ තමයි ඇති වුණා ශීර්ෂ, ඒ වගේම තමයි නිම්න. ශීර්ෂයක් කිව්වේ මධ්‍ය පිහිටුමේ ඉඳලා යම් අංශුවක් ගමන් කරලා තියෙන උපරිම උස කියන තැන යම්කිසි අංශුවක් තියෙනවා නම් අන්න ඒක තමයි ශීර්ෂයක් කියලා. ඒ වගේම තමයි මධ්‍ය පිහිටුමේ ඉඳලා යම්කිසි අංශුවක් ගමන් කරලා තියෙන පහළම දුරක් ගමන් කරලා තියෙනවා නම් ඒ වගේ ඒ අංශුව තියෙන ස්ථානයක් අපි නිම්නයක් විදිහට හඳුන්වනවා. ඒ විදිහට අපි ප්‍රධාන වශයෙන් තරංග යාන්ත්‍රික තරංගය විද්‍යුත් චුම්බක තරංගය කියලා බෙදුවට මේ විද්‍යුත් චුම්බක තරංගත් තීරක තරංගම තමයි. එතකොට ගැමා කිරණ කියලා කියන්නේ තීරක තරංගම තමයි. තීරක තරංග වෙන හින්දා ඒකෙත් අනිවාර්යයෙන්ම ශීර්ෂත් ඒ වගේම තමයි නිම්නත් තියෙන්න ඕනේ. එතකොට මේකට අදාළව R වෙන්නේ නිම්නය. ඒකේ දෙවෙනි කොටස ගත්තාම තරංගයේ P හා Q ලක්ෂ අතර දුර එම තරංගයේ කුමන භෞතික රාශියට සමාන වේද කියලා අහලා තියෙනවා. එතකොට ඒක ගත්තාම මේකෙදී ඉස්සෙල්ලා අපි කිව්වා තරංගයේ එක් දෝලනයක් එහෙම නැත්නම් එක් වටයක් කියලා කියන්නේ යාබදව තියෙන ශීර්ෂයක් හා නිම්නයක් අතර පරතරය කියලා. හැබැයි මේකෙදී P හා Q වලට අදාළව එන්නේ ආරම්භයේදී P කියන ස්ථානයෙන් දකුණට ගත්තාම අඩක් විදිහට එතනයි. එතකොට එතන ශීර්ෂයකින් අඩක් තමයි තියෙන්නේ. ඊට පස්සේ යනකොට නිම්නයක් තියෙනවා. ඊට පස්සේ Q කියන ස්ථානයෙන් ආයි එනවා ශීර්ෂයක අඩ. අර P කියන ස්ථානයේ තිබිච්ච ශීර්ෂයක අඩයි. එතකොට ශීර්ෂයක් එතන හැදිලා තියෙනවා. මෙතන නිම්නයක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ එක් දෝලනයක් සම්පූර්ණ වෙලා තියෙනවා. එක් දෝලනයක් කියන්නේ තරංග ආයාමය. ඒක මීටර වලින් තමයි මනින්නේ. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ තරංග ආයාමය කියන එක. ඒ කියන්නේ P ඉඳලා Q දක්වා යනකොට තරංගයට අදාළව ඒ අංශුව එක් දෝලනයක් සිදු කරලා තියෙනවා. ඒ දෝලනයක් යන්න ගත වෙන කාලය ආවර්ත කාලය වගේම ඒ කාලය තුලදී ගමන් කරන දුර තමයි තරංග ආයාමය වෙන්නේ. බලමු ඊළඟට තුන්වෙනි කොටස. ගැමා කිරණ සඳහා ඉහත දී ඇති තරංග සටහනේ ගතිගුණ සලකමින් විස්තර සමාන වන අවස්ථාවකදී ඉහත වර්ණාවලියේ C මගින් දක්වා ඇති තරංග වර්ගය සඳහා තරංග සටහනක් පහත කොට තුල අඳින්න කියලා තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ C කියන තරංගය මොකක්ද අපි තෝරගත්තේ කියලා. C කියන තරංගය විදිහට අපි තෝරගත්තේ X කිරණ කියන එක. ඊට පස්සේ අපි X කිරණයි ගැමා කිරණයි සසඳන්න ඕනේ. ඒකෙදී ගැමා කිරණ වල තියෙන සංඛ්‍යාතය X කිරණ වල තියෙන සංඛ්‍යාතයට වඩා වැඩි. ඒක අපි තෝරගන්නේ අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන එකෙන්.
එතකොට සංඛ්‍යාතයේ වැඩි කියන්නේ ඒකේ තරංගායාමය අඩු වෙන්න ඕනේ. ඒකට හේතුව වෙන්නේ මේ සංඛ්‍යාතයේ තරංගායාමය කියන දෙක එකිනෙකට ප්‍රතිලෝම සමානුපාතික වෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාතයේ එකක වැඩි නම් ඒකේ තරංගායාමය අඩු වෙනවා. ඒ වගේම එකක තරංගායාමය වැඩි නම් ඒකේ සංඛ්‍යාතය අඩු වෙනවා කියන එක. එතකොට මේ විදිහට ගත්තාම මේකෙදි ගැමා කිරණවල තරංග ආයාමය කියන එක අනිවාර්යෙන් x කිරණ වල තරංග ආයාමයට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට මේක අපි x කිරණ වලට අදාළව අඳින්න ඕනේ හින්දා ඒකේ තියෙන තරංග ආයාමය වැඩි වෙන විදිහට තමයි අඳින්න ඕනේ. ඒ වගේම තමයි මේකේ තවත් සලකන්න ඕන එකක් තියෙනවා විස්තර සමාන වෙන අවස්ථාවකදී තමයි මේක අඳින්න තියෙන්නේ. ඒ කියන්නේ මේ මධ්‍ය පිහිටුමේ ඉඳලා තියෙන තරංගයේ උපරිම තැනට තියෙන උස කියන එක. ඒක වෙනස් නොවි පවත්වා ගන්න ඕනි ඉස්සෙල්ලා සටහනට අදාළව. එතකොට ඉස්සෙල්ලා එකේ තිබ්බෙත් කොඩු 4ක් විදිහට තමයි මේකෙත් අපි එතකොට ඉහළට මේ ප්‍රස්ථාර කඩදාසියේ තියෙන ආකාරයේ කොටු 4ක් ඉහළට ගන්න ඕනේ. එතකොට ඒ විදිහට තමයි ඒ තරංගය අඳින්නේ. ඊට පස්සේ මේකේ හතරවෙනි කොටස ගත්තාම ඒකේ ප්‍රශ්නේ වෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉහත දී ඇති තරංග වර්ග 6න් සංඛ්‍යාතයේ වැඩිම තරංග වර්ගය මොකක්ද කියලා. ඒක අපි අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇසුරෙන් ඒක තරංග ටික ඔක්කොම පාඩම් කරගෙන තියෙන්න ඕනි හරි පිළිවෙලට. එක්ක සංඛ්‍යාතයේ අඩු වෙන එකේ ඉඳලා වැඩි වෙන එක හරි වැඩි වෙන එකට හරි එහෙම නැත්නම් සංඛ්‍යාතයේ වැඩි වෙන එකේ ඉඳලා අඩු වෙන එකට හරි අපි මතක තියාගන්න ඕනේ. එතකොට ඊට අදාළව ගත්තාම වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ ගැමා කිරණ වලට අදාළව. ඊට පස්සේ අපි බලමු මේ තරංග හා ඒවායේ යෙදීම් කියන පාඩම වලට අදාළව තියෙන ආදර්ශ ප්‍රශ්න යාන්ත්‍රික තරංග වලට අදාළව MCQ ඒ කියන්නේ ඉරිගහන ප්‍රශ්න මොනවද කියලා. ඒකේ පළවෙනි එක ගත්තාම ඉන්නේ බට්ටා ඔරලෝසුවක බට්ටාගේ ආවර්ත කාලය තප්පර 1ක් වේ. එහි සංඛ්‍යාතය කොපමණද කියලා තමයි අහන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා සූත්‍රයක් F සමාන වෙන්නේ 1 යට T. ඒ කියන්නේ සංඛ්‍යාතය සමාන වෙන්නේ 1 යට ආවර්ත කාලය කියන එක. එතකොට මේකේ ආවර්ත කාලය 1යි කියලා දීලා තියෙනවා. එතකොට සංඛ්‍යාතය එන්නේ 1 බෙදෙනවා 1 කියන එක. එතකොට 1 බෙදෙනවා 1 කියන්නේ එකම තමයි. හැබැයි මේක සංඛ්‍යාතයෙන් අහලා තියෙන්නේ. ඒ හින්දා ඒක 1 හර්ට්ස් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එක මොකක්ද කියලා. තරංගයක මධ්‍ය පිහිටුමේ සිට සිදුවන උපරිම විස්ථාපනය හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා අහලා තියෙනවා. එතකොට ඒකෙදි මධ්‍ය පිහිටුමේ ඉඳලා උපරිම උසකට එහෙම නැත්නම් ශීර්ෂයකට තියෙන දුර වෙන්නත් පුළුවන් ඒක. එහෙම නැත්නම් පහළටම. ඒ කියන්නේ උපරිම ගැඹුරකට තියෙන. එහෙම නැත්නම් නිම්නයකට තියෙන දුර වෙන්නත් පුළුවන් මධ්‍ය පිහිටුමේ ඉඳලා. මධ්‍ය පිහිටුම කියලා කියන්නේ අර තිරස් අතට ඇඳලා තියෙන රේඛාව කියන එක. එතකොට ඒකට අදාළව ගත්තාම මේක විස්තරය තමයි එන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම එක්තරා ප්‍රභවයකින් නිපදවන ධ්වනියේ තරංග ආයාමය මීටර් 150ක් කියලා තියෙනවා. ධ්වනි ප්‍රවේගය තප්පරයට මීටර් 300ක් නම් ධ්වනි උත්පාදකයේ ආවර්ත කාලය සොයන්න කියලා තමයි මේකේ දීලා තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම මේකේ අපිට ඉස්සෙල්ලා පාඩමේ තිබිච්ච සූත්‍ර ටික මේක ගණන් හදන්න මතක තියෙන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලාම සූත්‍රයක් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා C සමානයි එහෙම නැත්නම් V සමානයි F ලැම්ඩා කියන සූත්‍රය. මේ කිව්වේ තරංගයේ ප්‍රවේගය ඒක සමාන වෙන්නේ සංඛ්‍යාතය ගුණ කරන තරංග ආයාමය කියන එක. එතකොට මේකේ තරංග ආයාමය මීටර 150ක් කියලා දීලා තියෙනවා. ධ්වනි ප්‍රවේගය තප්පරයට මීටර 300ක් කියලා දීලා තියෙනවා. එතකොට V සමානයි F ලැම්ඩා කියන සූත්‍රයට අදාළව ගත්තාම අපිට මේ අගයන් ආදේශ කරගන්න පුළුවන්. එතකොට අපිට සංඛ්‍යාතය කීයද කියලා හදාගන්න පුළුවන්. මේ තියෙන ආදේශ කිරීම කරනකොට ඒවැ සම්මත ඒකක වලින් තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන නම් මීටර 150 තමයි දාන්න ඕනේ. දැන් බැරි වෙලාවත් ඕක සෙන්ටිමීටර වලින් දීලා තිබ්බොත් ඒක මීටර වලට හරවගෙන තමයි දාන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන ධ්වනි ප්‍රවේගය තප්පරයට මීටර 300ක් කියලාම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන වේග ඒකක වලින් දාලා තියෙනවා නම් ඒක තප්පරයට මීටර වලට හරව ගන්න ඕනේ. එතකොට ඒ විදිහට අපිට සංඛ්‍යාතය හොයාගන්න පුළුවන්. සංඛ්‍යාතය කියන එකට අදාළව තව සූත්‍රයක් තිබ්බා F සමාන 1යට T කියලා. සංඛ්‍යාතය සමාන 1යට ආවර්ත කාලය කියලා. එතකොට ඒකට අදාළව ගත්තාම අපිට මේකේ තියෙන ආවර්ත කාලය කියන එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ එතනදී සංඛ්‍යාතය එන්නේ හර්ට්ස් දෙකක් කියලා. එතකොට F සමාන 1යට T කියලා ගත්තාම ඒකේ ආවර්ත කාලය එන්න ඕනේ 0.5ක් කියන එක.
එතකොට ආවර්ත කාලය කියන්නේ කාලයක්නේ. ඒ කියන්නේ තප්පර කියන එකකින් තමයි මනින්නේ. එතකොට තමයි තප්පර 0.5ක් කියන උත්තරයක් මේක අරන් තියෙන්නේ. ඊට පස්සේ බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. යාන්ත්‍රික තරංග ප්‍රවේගය පිළිබඳ සත්‍ය වෙනුවේ කියලා දීලා තියෙනවා. එතකොට ඒකේ පළවෙනි උත්තරේ දීලා තියෙන්නේ උපරිම ප්‍රවේගය රික්තයේදී ඇත කියලා. අපි උපරිම ප්‍රවේගය රික්තයේදී තියෙනවා කියලා ගන්නෙ විද්‍යුත් චුම්බක තරංග වලට අදාළව ඒ වේගය 3 ගුණ කරන 10 8වෙනි බලය ms ශ්‍රේණි එකක් කියලා තමයි එන්නේ. එතකොට විද්‍යුත් චුම්බක වලට අදාළව තමයි එන්නේ මේ 3 ගුණ කරන 10 8 හෙවත් 10 8 ms ශ්‍රේණි එක හෙවත් උපරිම ප්‍රවේගය රික්තයේදී එන්නේ ඒ විද්‍යුත් චුම්බක තරංග වලට අදාළව. ඊට පස්සේ අපි දෙවෙනි එක ගත්තාම ප්‍රභවය අණුව ධ්වනි ප්‍රවේගය වෙනස් වෙනවා කියලා තියෙනවා. ප්‍රභවය අණුව ධ්වනි ප්‍රවේගය වෙනස් වෙනවා කියන එක ගත්තාම ඒකෙදි ප්‍රභවයත් එක්ක ධ්වනි ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රභවයත් එක්ක වෙනස් වෙන්නේ සංඛ්‍යාතය කියන එක. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හැබැයි යන මාධ්‍යත් එක්ක ධ්වනි ප්‍රවේගය වෙනස් වෙනවා. එතකොට තරංග ආයාමයත් වෙනස් වෙනවා. තුන්වෙනි එක ගත්තාම අන්‍යායම තරංගවල ප්‍රවේගය උෂ්ණත්වය මත රඳා නොපවතී කියලා තියෙනවා. දැන් මේක ගත්තාම මේක ආර්ද්‍රතාවයයි ධ්වනි ප්‍රවේගය අතර තියෙන සම්බන්ධයක් විදිහට තමයි එන්නේ. ඒ වගේම තමයි ඒකට උෂ්ණත්වයක් ඕනේ. ඇත්තටම ගත්තොත් උෂ්ණත්වය මත අන්‍යායම තරංගවල ප්‍රවේගය රඳා පවතිනවා. ධ්වනි තරංගවල ප්‍රවේගය කියන එක රඳා පවතිනවා. ඒකට වෙනම සූත්‍රයක් තියෙනවා. නමුත් ඒක මේ O level මට්ටමට නෑ. ඒකෙදි ගත්තාම ඒකට අදාළව අන්‍යායම තරංගවල ප්‍රවේගය උෂ්ණත්වයත් එක්ක රඳා පවතින්න ඕනි. හතරවෙනි එක ගත්තාම ප්‍රචාරණය වන මාධ්‍ය අංශවල ස්වභාවය මත ප්‍රවේගය රඳා පවතිනවා කියලා. ඒක හරි. ප්‍රචාරණය වන මාධ්‍ය අංශවල ස්වභාවය කියන්නේ ඒ තරංගය ගමන් කරන මාධ්‍ය කියන එක. මාධ්‍ය අංශුව කියන්නේ ඒකේ තියෙන පරමාණුනේ. එතකොට ප්‍රචාරණය වන මාධ්‍ය අංශුවල ස්වභාවයත් එක්ක එහෙම නැත්නම් මාධ්‍යත් එක්ක අදාළ යාන්ත්‍රික තරංගයේ ප්‍රවේගය තරංග ආයාමය වෙනස් වෙනවා. හැබැයි සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය වෙනස් වෙන්නේ අදාළ ප්‍රභවයත් එක්ක විතරයි. ඒ හින්දා මේකේ උත්තරය වෙන්නේ හතරවෙනි එක. ඊට පස්සේ අපි බලමු ඒකේ පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රවේගය තප්පරයට මීටර් 100ක් වූ තරංගයේ සංඛ්‍යාතය හර්ට්ස් 20ක් නම් ආවර්ත කාල 3කදී තරංගය කොපමණ දුරක් ගමන් කරනවද කියලා අහන්නේ. ආවර්ත කාල 3කදී තරංගය කොපමණ දුරක් ගමන් කරනවද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ ආවර්ත කාල 3ක් කියන එක අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතකොට v සමානයි f ලැම්ඩා තමයි මෙතනට දාන්නේ. ඒ කියන්නේ ප්‍රවේගය සමාන වෙනවා සංඛ්‍යාතය ගුණ කරනවා තරංග ආයාමය කියන එක. ඒකට අදාළව දැම්මහම අපිට v වලට තප්පරයට මීටර් 100 දාන්න පුළුවන්. ඒ වගේම f කියන සංඛ්‍යාතයට අදාළව හර්ට්ස් 20 දාන්න පුළුවන්. එතකොට ඊට අදාළව අපිට තරංග ආයාමය කීයද කියලා ගන්න පුළුවන්. තරංග ආයාමයට අදාළ උත්තරය. එතකොට ඒකට අදාළව එන්න ඕනේ අනිවාර්යෙන් මීටර් 5 කියන එක. මෙතන ආවර්ත කාල 3කදී තරංගය කොච්චර දුරක් යනවද කියලා තමයි අහන්නේ. ආවර්ත කාලයකදී යන දුර වෙන්නේ තරංග ආයාමය. ආවර්ත කාල 3ක් නම් තරංග ආයාමය 3ක්. ඒ කියන්නේ මීටර් 5 ගුණ කරන්න ඕනේ 3. මීටර් 5 3ෙන් ගුණ කරනවා කියන්නේ එතෙන්දී මීටර් 15 කියන එක තමයි එන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේකේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය. පළවෙනි එක යාන්ත්‍රික තරංගයේ යෙදෙන ප්‍රධාන කොටස් දෙක ලියන්න. යාන්ත්‍රික තරංග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. ඉස්සෙල්ලාම බලමු යාන්ත්‍රික තරංග කියන්නේ මොකක්ද කියලා. යාන්ත්‍රික තරංගයක් කිව්වේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍ය වෙන තරංග තමයි යාන්ත්‍රික තරංග. ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා අන්‍යාම තරංගයි තීරක තරංගයි කියලා. ඊට පස්සේ ඒක දෙවෙනි එක ගත්තාම එම තරංග දෙක අතර එක් සමානකමක් හා එක් වෙනස්කමක් දක්වන්න කියලා තියෙනවා. සමානකම වෙන්නේ තරංග දෙකම ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් ඕනේ.
ඇත්තට මේ තීරක තරංග අන්නාම තරංග කියලා බෙදුවට මේවා දෙකම අයිති වෙන්නේ යාන්ත්‍රික තරංග වලටනේ. එතකොට යාන්ත්‍රික තරංග කියන්නේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍ය වන තරංග කියන එක. මේක එතකොට වෙනස්කමක් මොකක්ද කියලා අහලා තියෙනවා. වෙනස්කම් වෙන්නේ මේකෙදි ඒ අංශු වල දෝලනය හා තරංගයේ ගමන් කරන දිශාව තමයි වෙනස් වෙන්නේ. ඒකෙදි තීරක තරංග වලට අදාළව තරංගයේ ඉදිරියට යනකොට ඊට ලම්බකව තමයි තරංගයේ තියෙන අංශු දෝලණය වීම සිදු වෙන්නේ. හැබැයි අන්නාම තරංග වලට අදාළව තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව තමයි අංශු දෝලණය වීම සිදු වෙන්නේ. ඊට පස්සේ බලමු ඊළඟ ප්‍රශ්නේ. එක්තරා තරංගයක කැතෝඩ කියන දෝලනේක්ෂයක රූප සටහන පහත පරිදි වෙනවා කියලා දක්වලා තියෙනවා. කැතෝඩ කියන දෝලනේක්ෂය කියන එක විද්‍යාගාරයේ තියෙන විද්‍යාගාර උපකරණයක්. ඒකෙන් අපිට විවිධ තරංගවල තියෙන හැඩයන් නිරීක්ෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒකට අදාළ රූප සටහනක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට අහලා තියෙනවා එහි ආවර්ත කාලය කොච්චරද කියලා. එතකොට ආවර්ත කාලය කියන්නේ එක් වටයක් යන්න ගත වෙන කාලය කියන එක. එතකොට මේකේ මේ මූල ලක්ෂ්‍යය කියලා කියන්නේ අපි ওই කාලය කියලා දක්වලා තියෙන x අක්ෂයත් විස්ථාපනය කියලා දක්වලා තියෙන y අක්ෂයත් කැපෙන ස්ථානය කියන එක තමයි මූල ලක්ෂ්‍යය. මූල ලක්ෂ්‍යයේ ඉඳලා අපි බලන්න ඕනේ එක් දෝලනයක් යන්න කොච්චර කාලයක් ගිහිල්ලා තියෙනවද කියලා. එතකොට එක් දෝලනයක් කියලා කිව්වේ යාබදව තියෙන නිම්නයක් හා ශීර්ෂයක් අතර දුර. එතකොට යාබදව තියෙන නිම්නයක් හා ශීර්ෂයක් අතර දුර යන්න ගත වෙන කාලය තමයි මේක බලන්න ඕනේ. එතකොට ඒකෙදි පළවෙනි එකේදී ශීර්ෂයකින් භාගයක් තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ නිම්නයක් තියෙනවා. ඊට පස්සේ බලන්න ඕනේ අපි ශීර්ෂයකින් භාගයක් තමයි. ඒකට හේතුව වෙන්නේ අපිට ඉස්සෙල්ලා ශීර්ෂයකින් භාගයක් හම්බෙච්ච හින්දා. එතකොට ඊට අදාළව ගන්නකොට මෙතනදී තප්පර 4ක් තමයි යන්නේ. එතකොට තනි ශීර්ෂයක් හා නිම්නයක් අතර දුරක් යන්න ගත වෙන කාලය විදිහට. එතකොට ඒක තමයි උත්තරය. ඊට පස්සේ හතරවෙනි එක ගත්තාම එමගින් එහි සංඛ්‍යාතය සොයන්න කියලා දීලා තියෙනවා. ඒකට අදාළ වෙන්නේ F = 1/t කියන සූත්‍රය. ඒකට අදාළව 1 යට 4 කියන එක තමයි එතකොට ආවර්ත කාලය විදිහට ආවේ. එතකොට උත්තරේ එන්නේ හර්ට්ස් 0.25 කියන එක. ඒ විදිහට තමයි ඒක ඒ ගාන හදන්නේ. මේකෙදි මේ කැතෝඩ කියන දෝලනේක්ෂය කියන එක ගත්තාම ඒකෙදි අපිට ඒ විවිධ තරංගවල විවිධාකාර හැඩයන් නිරීක්ෂණය කරගැනීමේ හැකියාවන් තියෙනවා වගේ මේ වගේ මේ ආවර්ත කාලය, විස්තාරය, සංඛ්‍යාතය වගේ ඒවා හොයාගන්නත් මේ උපකරණය යොදා ගන්න පුළුවන්. විද්‍යාගාරයේදී පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් විද්‍යාගාර උපකරණයක් විදිහට තමයි තියෙන්නේ සංකීර්ණ උපකරණයක්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ ඒකත් අර ප්‍රස්ථාරයේ හැඩයටම අදාළව තමයි තියෙන්නේ. ප්‍රවේගය තප්පරයට මීටර 200ක් නම් මෙහි තරංග ආයාමය හොයන්න කියලා දීලා තියෙනවා. ඒකෙදි ඒකට අපි v = f λ කියන සූත්‍රය තමයි දාන්නේ. ඊට අදාළව තප්පරයට මීටර 200ක් විදිහට ප්‍රවේගයත් ඒ වගේම තමයි සංඛ්‍යාතයේ විදිහට හර්ට්ස් 0.25ක් ගන්නවා. එතකොට ලැම්ඩා කියන එක අපිට මීටර් 800ක් කියලා උත්තරේ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ ගත්තාම ඒකෙදි ආවර්ත කාලයේ n සංඛ්‍යාවකදී තරංගයේ ගමන් කරන දුර n ඇසුරින් සොයන්න තියෙනවා. එතකොට ආවර්ත කාලයකදී යන දුර එන්නේ තරංග ආයාමය හෙවත් ලැම්ඩා. ආවර්ත කාල n ගණනකදී එන්නේ ලැම්ඩා වරක් n කියන එක. එතකොට අපි ලැම්ඩා විදිහට ආවේ මීටර 800යි. 800 වාරයක් n තමයි එතකොට එන්නේ තරංගයේ ගමන් කරන දුර ආවර්ත කාල n සංඛ්‍යාවකදී. ඒක මීටර වලින් තමයි එතකොට ගන්න ඕනේ. ඊට පස්සේ රචනා ප්‍රශ්න ගත්තාම පළවෙනි එක A ස්වභාව ධර්මයේ අපූර්ව ධ්වනි අනාවරකයක් ලෙස මිනිස් කන දැක්විය හැකිය. ඒ සාමාන්‍යයෙන් හර්ට්ස් 20ත් 20000ත් අතර පුරුදු සංඛ්‍යාත පරාසයකට සංවේදී වේ. මේ හර්ට්ස් සංඛ්‍යාතයේ පරාසය කියන එක ගත්තාම මිනිසට අනන්‍ය වෙච්ච සංඛ්‍යාතයක්. ඒ වගේම තමයි විවිධ සතුන්ට මේ වගේ වෙනත් පරාසයන් තමයි තියෙන්නේ. මේක හර්ට්ස් 20ට වඩා අඩුයි නම් ඒක අධෝධ්වනි විදිහට, හර්ට්ස් 20000ට වඩා වැඩි නම් ඒක අතිධ්වනි විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට ඒකේ පළවෙනි ප්‍රශ්නේ ගත්තාම වාතය හරහා ධ්වනිය ගමන් කරන්නේ කුමන තරංග ආකාරයක් ලෙසද කියලා දක්වලා තියෙනවා. ධ්වනිය කියන එක ගත්තාම මේක යාන්ත්‍රික තරංග වර්ගයක්. ඒ කියන්නේ ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් ඕනිම වෙනවා.
අපි යාන්ත්‍රික තරංග බෙදුව ප්‍රධාන කොටස් දෙකකට තීරයක් තරංගය අන්නායම තරංගය විදිහට. එතකොට අන්නායම තරංගයක් විදිහට තමයි අපි සැලකුවේ ධ්වනි තරංග කියන එක. ඒකට හේතුව වෙන්නේ තරංගය ගමන් කරන දිශාවට සමාන්තරව තමයි මාධ්‍යංශගත කම්පන වීම සිදු වෙන්නේ. ඒ හින්දා ධ්වනි තරංග කියන එක අන්නායම තරංගයක් වෙනවා. ඊට පස්සේ ඒකේ දෙවැනි ප්‍රශ්නය වාතයේ ධ්වනි ප්‍රවේගය තප්පරයට මීටර 300ක් නම් මිනිසාට ශ්‍රවණය කළ හැකි ධ්වනියේ තරංගායම් පරාසය කුමනද කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී අපි හර්ට්ස් 20ත් 20000ත් අතර තමයි අපිට ඇහෙනවා කියලා ගත්තේ. ඊට අදාළව ගත්තාම හර්ට්ස් 20ට අදාළව එන්නේ අපිට එන උපරිම තරංග ආයාමය කියන එක. එතකොට v සමාන f ලැම්ඩා කියන සූත්‍රයට දැම්මහම තප්පරයට මීටර් 300 සමාන වෙන්නේ හර්ට්ස් 20 ගුණ කරනවා ලැම්ඩා මැක්ස් කියන එක. ඒ කියන්නේ ලැම්ඩා උපරිම කියන එක. තරංග ආයාමයේ උපරිම වෙන්නේ මීටර් 15 කියන එක. ඊට පස්සේ හර්ට්ස් 20000ට අදාළව දැම්මහම එන්නේ අපිට අවම තරංග ආයාමයක්. එතකොට ඒක v සමාන f ලැම්ඩා වලට අදාළව ගත්තාම තප්පරයට මීටර් 300යි ඒක සමාන වෙනවා හර්ට්ස් 20000 ගුණ කරනවා ලැම්ඩා මින්. ඒ මිනිමම් කියන එක. ඒ කියන්නේ අඩුම තරංග ආයාමය කියන එක. ඒක මීටර් 0.015ක් තමයි එන්නේ. එතකොට තරංග ආයාම පරාසය එන්නේ මීටර් 0.015යි මීටර් 15යි අතර අගයක්. ඊට පස්සේ B කොටස ගත්තාම එක්තරා ප්‍රවේගක නිරීක්ෂකයෙකු අතර පරතරය මීටර 1320ක් වේ. ධ්වනි ප්‍රවේගය තප්පරයට මීටර 330ක් වේ කියලා දක්වලා තියෙනවා. ප්‍රභවයෙන් නිපදවෙන ධ්වනිය නිරීක්ෂකයා වෙත යාමට කොපමණ කාලයක් ගත වෙනවද කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඒකට අපි යොදා ගන්න ඕනි ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදනවා කාලය කියන සූත්‍රය. ඒක තමයි මේ v සමානයි s බෙදනවා t කියලා අරන් තියෙන්නේ. එතකොට ප්‍රවේගය කියන එක තප්පරයට මීටර 330ක් විදිහටත් ඒක සමාන වෙන්නේ 1320 බෙදනවා t කියන එක විදිහට තමයි එන්නේ. ඊට අදාළව t වෙන්නේ එතකොට තප්පර 4ක් කියන එක. ඒ කියන්නේ ප්‍රභවයෙන් නිපදවෙන ධ්වනිය නිරීක්ෂකයා වෙත යාමට ගත වන කාලය තප්පර 4ක් වෙනවා. දෙවැනි එක ගත්තාම ප්‍රභවයේ සංඛ්‍යාතය හර්ට්ස් 110ක් නම් එහි තරංග ආයාමය හොයන්න කියලා තියෙනවා. එතකොට ඒකට අදාළව අපි දාන්න ඕනේ v සමාන f ලැම්ඩා කියන සූත්‍රය. එතකොට v කියලා එන්නේ තප්පරයට මීටර 330යි. සංඛ්‍යාතය අපිට දීලා තියෙන හර්ට්ස් 110යි. ලැම්ඩා තමයි අපිට හොයන්න තියෙන්නේ. එතකොට ලැම්ඩා වෙන්නේ මීටර 3ක් කියන අගය. ඒ කියන්නේ මේකේ තරංග ආයාමය වෙන්නේ මීටර 3ක්. ඊට පස්සේ ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම සංඛ්‍යාතයේ උෂ්ණත්වය සමග වෙනස් නොවුනද ධ්වනි ප්‍රවේගයේ උෂ්ණත්වය වැඩි වන විට වැඩි වේ. තප්පරයට මීටර 330ක ප්‍රවේගයක් ඇත්තේ සෙල්සියස් අංශක බිඳුවේදීය. සෙල්සියස් අංශක 30 දී ප්‍රවේගය තප්පරයට මීටර 335ක් වේ නම් සෙල්සියස් අංශක 30 දී එම තරංගයේ තරංග ආයාමය කොච්චරද කියලා අහලා තියෙනවා. එතකොට මේකෙ දීලා තියෙනවා සංඛ්‍යාතය කියන එක උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියලා. සංඛ්‍යාතය වෙනස් වුනේ අදාළ ධ්වනිය හරි එහෙම නැත්නම් වෙන තරංගයක් හරි ඇති කරන්න හේතු වෙච්ච ප්‍රභවයත් එක්ක. එතකොට මේකේ අහලා තියෙන සෙල්සියස් අංශක 30 දී තරංගයේ තරංග ආයාමය කියන එක. එතකොට සෙල්සියස් අංශක 0ට වඩා සෙල්සියස් අංශක 30 දී අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක 0ට අදාළ තරංග ආයාමයට වඩා වැඩි තරංග ආයාමයක් තමයි වෙන්න ඕනේ. ඒකට හේතුව උෂ්ණත්වය වැඩි වීමත් එක්ක තරංගයේ ප්‍රවේගය වැඩි වෙනවා. තරංගයේ ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ තරංගයේ තරංග ආයාමයත් වැඩි වෙනවා කියන එක. එතකොට අපි මේ සූත්‍රයට දැම්මහම v සමාන f ලැම්ඩා වලට අදාළව තප්පරයට මීටර 335 කියන එක සමාන වෙන්නේ හර්ට්ස් 110 ගුණ කරනවා ලැම්ඩා කියන එක. එතකොට ලැම්ඩා වෙන්නේ මීටර 3.045 කියන අගේ තමයි එන්නේ ගාන හැදුවාම. ඊට පස්සේ කන්දක් පාමුලදී හා මුදුනේදී ධ්වනි ප්‍රවේගය සමාන බව සිසුවෙක් පවසයි. ඊට ඔබ එකඟ වේද හේතු දක්වන්න කියලා දීලා තියෙනවා. ඒකට එන්නේ එකඟ නොවේ කියන උත්තරේ. පොළොවේ සිට ඉහළට යනකොට ටික ටික ගත්තොත් අපි දන්නවා උෂ්ණත්වය ටික ටික අඩු වෙන එක තමයි වෙන්නේ. පොළොව මට්ටමේදී තමයි උෂ්ණත්වය අපේ හිතකර තත්ත්වයකට එන්නේ. ටික ටික ඉහළට යන්න යන්න උෂ්ණත්වය අඩු වෙන එක තමයි වෙන්නේ. එතකොට උෂ්ණත්වයත් එක්ක ධ්වනි ප්‍රවේගය අනිවාර්යයෙන්ම රඳා පවතිනවා. ධ්වනි ප්‍රවේගය රඳා පවතිනවා කියන්නේ මේකෙදී කන්දක් උඩදී කන්ද පාමුලදී ගත්තාම ධ්වනි ප්‍රවේග දෙකක් තමයි තියෙන්නේ. ඒ අනුව ගත්තාම මේ ප්‍රකාශයට එකඟ වෙන්න බෑ. හැබැයි මේ අවස්ථා දෙකේදීම
සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. හේතුව එකම ප්‍රභවයකින් මේ ධ්වනිය ඇති කරා නම් සංඛ්‍යාතය වෙනස් වෙන්න බෑ. ඒ වගේම තමයි ඉහළට යන්න යන්න උෂ්ණත්වය අඩු වෙනකොට ධ්වනි ප්‍රවේගය අඩු වෙනවා වගේම තරංග ආයාමයත් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන විද්‍යුත් චුම්බක තරංග වලට අදාළව MCQ ප්‍රශ්න. පළවෙනි එක වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව අසත්‍ය වනුයේ කියලා දක්වලා තියෙනවා. ඒකදී එක තීරයක් තරංග වර්ගයක්. තීරය තරංග වර්ගයක් තමයි. දෙවෙනි එක තියෙන්නේ සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ කියන එක. විද්‍යුත් චුම්බක තරංග ගත්තාම ඒවා සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් තිබ්බත් සම්ප්‍රේෂණය වෙන්න මාධ්‍යයක් නොතිබුණත් ඒ ඕනියම් අවස්ථාවකදී සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක ගත්තාම සෑම විද්‍යුත් චුම්බක තරංගයකම රික්තයේදී ප්‍රවේගය 3.10 ms ශ්‍රේණියක වේගයක් කියලා තියෙනවා. ඒක හරි. සෑම විද්‍යුත් චුම්බක තරංගයක් ගත්තාම රික්තයේදී ඒ කියන්නේ බාධාවක් නැති තැනදී උපරිම වේගයක් තියෙනවා. ඒ උපරිම වේගය 3.10 ms ශ්‍රේණියක වේගයක් වෙනවා. ඊට පස්සේ හතරවෙනි එක ගත්තාම චුම්බක ශේෂ්ත්‍රයක් අඩංගු නිසා මෙම තරංග වලට පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ බලපෑමක් ඇති වේ කියලා කියනවා. අපි කතා කරා යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි විදිහට තරංග ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා වගේම යාන්ත්‍රික තරංග වලට අදාළව ඒ තරංග වලට අදාළ වෙන අංශු වල අනිවාර්යයෙන්ම තිබ්බා ආරෝපණයක්. හැබැයි විද්‍යුත් චුම්බක තරංග වලට අදාළව ඒ විදිහ ආරෝපණයක් තිබ්බේ නැහැ. විද්‍යුත් හා චුම්බක ශේෂ දෙකක් අතර ලම්බකෝ පිහිල්ලා තියෙන විද්‍යුත් හා චුම්බක ශේෂ දෙකක් අතර කම්පණයෙන් තමයි මේක ප්‍රචාරණය වෙන්නේ කියලා අපි කිව්වා. එතකොට කිසිම අවස්ථාවකදී මේකට ආරෝපණයක් තියෙන්න බෑ. ආරෝපණයක් නැහැ කියන්නේ ඒක විද්‍යුත් ශේෂයකදීවත් චුම්බක ශේෂයකදීවත් කිසිදු බලපෑමක් ලක් වෙන්නේ නැහැ කියන එක. එතකොට හතරවෙනි ප්‍රශ්නේ තමයි වැරදි වෙන්නේ. ඊට පස්සේ අපි ඒකේ දෙවෙනි ප්‍රශ්නේ ගමු. මිනිස් සිරුර තුළ විටමින් D සංශ්ලේෂණයට දායක වන්නේ කියලා තියෙනවා. ඒකට දීලා තියෙන උත්තර වෙන්නේ පාරජම්බුළු කිරණ, අදෝරක්ත කිරණ, දෘශ්‍ය ආලෝකය, සූක්ෂම තරංග විදිහට. එතකොට ඊට අදාළව ගත්තාම පාරජම්බුළු කිරණ තමයි අපගේ සමේ විටමින් D සංශ්ලේෂණයට දායක වෙන්නේ. මේක අපි සාමාන්‍ය දැනීම ප්‍රශ්නයක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ ප්‍රශ්නයක්. මිනිසාගේ දෘෂ්ටියට අදාළ විද්‍යුත් චුම්බක තරංගවල තරංග ආයාම පරාසය වන්නේ කුමක්ද කියලා දක්වලා තියෙනවා. එතකොට ඒකෙදි ඒකත් අපි පාඩම් කරලා තියාගන්න ඕන එකක්. ඒක එන්නේ නැනෝමීටර් 400ත් නැනෝමීටර් 690ත්. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ ගත්තාම අදෝරක්ත තරංගයක සංඛ්‍යාතය හර්ට්ස් 3 ගුණ කරනවා 10 12ක් නම් එහි තරංග ආයාමය කීයද කියලා දක්වලා තියෙනවා. එතකොට ඊට අදාළව ගත්තාම මේකෙදි හර්ට්ස් 3 ගුණ කරනවා 10 12 දීලා තියෙනකොට අපි දාන්න ඕන එකට v සමාන f ලැම්ඩා එහෙම නැත්නම් c සමාන f ලැම්ඩා කියන සූත්‍රය. c කියලා කියන්නේ 3 ගුණ කරනවා 10 8ක් ms ශ්‍රේණියක කියන එක. ඒක අපේ රික්තයේදී වේගය තමයි ගන්නෙ. අදෝරක්ත තරංග වලට අදාළව හේතුව අදෝරක්ත තරංගත් විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්ම වෙන හින්දා. එතකොට ඊට අදාළව ගත්තාම c සමාන f ලැම්ඩා වලදී අපිට c වලට 3 ගුණ කරනවා 10 8යි. ඒ වගේ තමයි f හෙවත් සංඛ්‍යාතයට 3 ගුණ කරනවා 10 12යි දාලා ගත්තාම අපිට ලැම්ඩා හෙවත් තරංග ආයාමය එනවා මීටර් 1 ගුණ කරනවා 10 ඍණ 4ක් විදිහට. ඊට පස්සේ පහත තරංග ඇසුරින් වැඩිම තරංග ආයාමයේ ඇත්තේ කුමකද කියලා දීලා අහලා තියෙනවා. එතකොට ඒකට අදාළව පළවෙනි උත්තරේ ගැමා කිරණ, අනිත් එක අදෝරක්ත කිරණ, අනිත් එක ගුවන් විදුලි තරංග හා දෘශ්‍ය ආලෝක විදිහට තමයි දීලා තියෙන්නේ. එතකොට මේකත් අපි අර විද්‍යුත් චුම්බක වර්ණාවලිය පිළිබඳව හොඳ අවබෝධය තියාගන්න ඕනේ. ඒකෙදි සංඛ්‍යාතයේ වැඩිම උනේ ගැමා කිරණ. එතකොට සංඛ්‍යාතයේ අඩුම උනේ ගුවන් විදුලි තරංග. සංඛ්‍යාතයේ අඩුම වෙනවා කියන්නේ වැඩිම තරංග ආයාමයක් තියෙන්න ඕනේ ඒකට. ඒ කියන්නේ වැඩිම තරංග ආයාමයක් වෙන්නේ ගුවන් විදුලි තරංග. අපි දැන් බලමු විද්‍යුත් චුම්බක තරංග වල ව්‍යුහගත රචනා ප්‍රශ්න. පළවෙනි එක වෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය අඩුම හා වැඩිම සංඛ්‍යා සහිත තරංග වර්ග දක්වන්න කියලා. ඒකෙදි අපි මේකෙදි විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව හොඳ ඒ වර්ණාවලිය පිළිබඳව හොඳ අවබෝධයක් තියාගන්න ඕනේ. ඒකෙදි එතකොට අඩුම සංඛ්‍යාවක් තිබ්බේ ගුවන් විදුලි තරංග වලට.
ඒ වගේම තමයි වැඩිම සංඛ්‍යාවක් තිබ්බේ ගැමා කිරණ වලට. දෙවෙනි එක වෙන්නේ අපට උණුසුම දැනුනේ සමේ ඇති තාප ප්‍රතිග්‍රහ උත්තේජනය වූට එනම් සමහේති තාප ප්‍රතිග්‍රහක සංවේදී වන්නේ කුමන තරංග වලටද කියලා අහලා තියෙනවා. ඒකෙදි විද්‍යුත් චුම්බක තරංග වර්ග අතරින් එක වර්ගයක් තිබ්බා යම්කිසි රත් වෙච්ච වස්තු වලින් පිටවෙන තරංග කියලා. එතකොට අන්නේ තරංග තමයි අපගේ දේහයට යම්කිසි වස්තුවක් රස්නේ කියලා දැනෙන්නත් හේතු වෙන්නේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී ඒ දැනෙනවා කියන්නේ එතෙන්දී අපේ තාප ප්‍රතිග්‍රාහක උත්තේජනය වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ඊට අදාළව වෙන්නේ කිරණ වර්ගය අධෝරක්ත කිරණ. තුන්වෙනි එක ගත්තාම අධික ලෙස X කිරණ වල නිරාවරණය වීම අහිතකර වන්නේ ඇයි කියලා තියෙනවා. ඔය X විකිරණ ශිල්පීන් එහෙම ජීවිතයේ යම්කිසි කාලයක් දක්වා විතරයි Tamanගේ රැකියාවලේ දෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ රැකියාව අතහැරලා යනවා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. ඒකට අදාළව ගත්තාම මේකෙදී ඒ කට්ටියට පිළිකා තත්ත්වයක් නැති වෙන හින්දා තමයි ඒ විදිහට යම්කිසි කාලයකට පස්සේ Tamanගේ රැකියාව අත්හැරලා යන්නේ. ඒ හින්දා අධික ලෙස X කිරණ වල නිරාවරණය වීම අහිතකර වන්නේ පිළිකා අවදානම හින්දා. ගැමා කිරණ වල ප්‍රයෝජන දෙකක් දක්වන්න තියෙනවා. ඒකට අදාළව ඉන්ඩෝනි ශල්‍ය කර්ම සඳහා භාවිතා වන උපකරණ ජීවාණුහරණයට පිළිකා ප්‍රතිකාර සඳහා කියන ඒවා. ඊට අමතරව අපිට මේක යොදා ගන්න පුළුවන් විවිධ යුද මේ කටයුතු වලදී පවා ගැමා කිරණ යොදා ගැනීම හැකියාවක් තියෙනවා. දුෂ්‍යාලෝකයේ අඩංගු වර්ණ සංඛ්‍යාතයේ වැඩිවන පිළිවෙලට සකස් කරන්න දීලා තියෙනවා. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මිනිස් සංවේදී වන එකම තරංගායම් පරාසය වෙන්නේ දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකයේදී රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් කියන පැත්තට ඒවැය තියෙන තරංගායාමයේ ටික ටික ගත්තොත් අඩු වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට අන්නේ විදිහට තමයි ඒ අනුපිළිවෙලට තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. ඒ කියන්නේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් විදිහට. ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංග වලට දාලා තියෙන රචනා ප්‍රශ්න. පළවෙනි එක වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග එදිනෙදා ජීවිතයට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. රික්තයේදී ප්‍රවේගය තුරගණු කරන 10 8වෙනි බලය තප්පරයට මීටර් වන අතර වාතයේදී ප්‍රවේගය එම අගයට ආසන්න වශයෙන් සමාන වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ රික්තයේදී ගත්තාම කිසිම බාධාවක් නැහැ. ඒ කියන්නේ ඒකෙදි කිසිම අංශුවක් දක්න ලැබෙන්නේ නැති හින්දා තමයි කිසිම බාධාවක් නැත්තේ. හැබැයි වාතයේදී විවිධ වායු අංශු තියෙනකොට ඒකේ තියෙන ධ්වනි ප්‍රවේගය පොඩ්ඩක් එහෙම නැත්නම් විද්‍යුත් චුම්බක තරංග වල තියෙන ප්‍රවේගය පොඩ්ඩක් අඩු වෙනවා. විද්‍යුත් චුම්බක තරංග වල තියෙන ප්‍රවේගය අඩු වුණාට නමුත් ඒක අනිකුත් මාධ්‍යත් එක්ක සැසඳෙනකොට ගොඩක් අඩු වගයක් තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ ඒ අගයත් 3 ගුණ 10 8 ms ශ්‍රේණි එක බලයකට සමාන අගයක් තමයි එන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පණිවිඩ සම්ප්‍රේෂණය සඳහා ගුවන් විදුලි තරංග බහුලව භාවිතා කරන්නේ ඇයි කියලා. ඒකට හේතුව වෙන්නේ ඒකේ තියෙන සංඛ්‍යාතය අඩුවීම. එහෙම නැත්නම් තරංග ආයාමයේ වැඩිවීම කියන එක. තරංග ආයාමය කියලා කියන්නේ එක් වටයක් යන්න ගමන් කරන කාලය කියන එකනේ. එහෙම නැත්නම් යාබදෝ තියෙන ශීර්ෂයක් හා නිම්නයක් අතර පරතරය කියන එක. ඒ පරතරය වැඩි කියන්නේ ඒකේ දිග වැඩි කියන එක. ඒවත් තරංග ආයාමයේ වැඩි කියන එක. එතකොට පොඩි කාලයක් තුළදී ලොකු දුරකට ඒක සම්ප්‍රේෂණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා තමයි ප්‍රධාන වශයෙන්ම මේ දිගු තරංග ආයාමයක් සහිත ගුවන් විදුලි තරංග පණිවිඩ සම්ප්‍රේෂණයට යොදාගන්නේ. දෙවැනියෙන් ගත්තාම එක්තරා තරංගයක සංඛ්‍යාතය හර්ට්ස් 6 ගුණ කරනවා 10 14ක් නම් එහි තරංග ආයාමය කීයද කියලා දක්වලා තියෙනවා. මේකෙදිත් අපි අර රික්තයේදී විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රවේගය 3 ගුණ කරනවා 10 8 ms ශ්‍රේණි එක කියන අගය තමයි මේකට ආදේශ කරන්න ඕනි. v = f ලැම්ඩා කියන සූත්‍රයට ආදේශ කරාම අපිට ලැම්ඩා කියන උත්තරය නැනෝමීටර් 500ක් කියන අගය ගන්න පුළුවන්. එහෙම නැත්නම් 5 ගුණ කරනවා 10 7යි මීටර් කියන අගය ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ගත්තාම එම තරංගය කුමන පරාසයට අයත් වේද කියලා දීලා තියෙනවා. මේ පරාසය කුමන පරාසයට අයත් වේද කියන එකේදී විද්‍යුත් චුම්බක තරංගවල විවිධ තරංගායම් පරාසයන් අපිට දෙනවා. ඒ වුණාට අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනි අගයන් වෙන්නේ දෘශ්‍ය ආලෝකයට අදාළව තියෙන නැනෝමීටර් 400ත් නැනෝමීටර් 690ත් කියන අගය. එතකොට ඒ පරාසයට මේ නැනෝමීටර් 500 කියන එක අයිති වෙනවා. එතකොට ඒක දෘශ්‍ය ආලෝකයට තමයි අයිති වෙන්නේ. නැනෝමීටර් 500 කියන අගය නැනෝමීටර් 400ත් නැනෝමීටර් 690ත් අතර පරාසයක් තමයි තියෙන්නේ.
ඒ කියන්නේ දෘශ්‍ය ආලෝකය ඒ පරාසයට අයිති වෙනවා. ඊට පස්සේ ඊළඟ රචනා ප්‍රශ්නේ වෙන්නේ 4 වෙනි එක විද්‍යුත් චුම්බක තරංගයක ශ්‍රේෂ්ඨ පිහිටන ආකාරය නම් කළ රූප සටහනක දක්වන්න තියෙනවා. ඒක අපි ඇඳලම තමයි මතක තියාගන්න ඕනි. ඒකට අදාළව මේ එකිනෙකට ලම්බක තලවල පිහිටලා තියෙන විද්‍යුත් චුම්බක ශේෂයන් පැහැදිලිව දක්වන්නත් ඕනි. ඒ වගේම තමයි තරංග ප්‍රචාරණය වන දිශාව දක්වන්න ඕනි. ඒ වගේම තමයි තරංග ආයාමය දක්වලා තියෙන්නත් ඕනි. අන්නේ කරුණු ටික විතරයි ඒකෙදි දැක්වීම සිදු කරන්න ඕනි. මේකෙදි හොඳින්ම සැලකිල්ලට ගන්න ඕනි කරුණ වෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය එකිනෙකට ලම්බකව තියෙන විදිහට ඇඳීම. ඊට පස්සේ පස්වෙනි එක ගත්තාම අදෝරක්ත කිරණ අදෝරක්ත කැමරා මගින් නිරීක්ෂණය කළ හැකිය. එම කිරණ මිනිස් ඇසෙන් නිරීක්ෂණය කළ නොහැකි ඇයි කියලා දීලා තියෙනවා. අපි කිව්වා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන තරංග අතරින් මිනිස් ඇසට සංවේදී වෙන එකම තරංග වර්ගය වෙන්නේ දෘශ්‍ය ආලෝකය කියලා. එතකොට වෙන කිසිම තරංග වර්ගයක් මිනිස් ඇසට සංවේදී වෙන්නේ නැහැ. ඒවත් මිනිස් ඇසට පේන්නේ නැහැ. ඒ හින්දා අපිට මේකෙදි උත්තරේ විදියට මිනිස් ඇස සංවේදී වන්නේ දෘශ්‍ය ආලෝක කලාපයට පමණි කියන උත්තරේ ගන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ අපිට වෙන කිසිම තරංග වර්ගයක් පේන්නේ නැහැ. අදෝරක්ත කිරණවත් මොනවත් පේන්නේ නැහැ. එකම පේන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දක්වලා ලැබෙන තරංග වර්ගය වෙන්නේ දෘශ්‍ය ආලෝකය කියන විද්‍යුත් චුම්බක වර්ගය.